සුබ දවසක් සියලු දෙනාටම. පුතා අපි ගිය සතියේ සාකච්ඡා කරා උතුරු මැද පළාත් 10 වසර දෙවන වාර පරීක්ෂණයේ MCQ පේපරේ. එතනින් මම සාකච්ඡා කරේ ඔයාලට කෙටි ප්‍රශ්න 20යි. අද මම බලාපොරොත්තු වෙනවා 21 වෙනි කින සාකච්ඡා කරන්න. අපි අද 21 කින සාකච්ඡා කරමු. මෙතන ගිණුම් කරන්නේ කොටස් ටිකක් තියෙන්නේ. අපිට 10 සහ 11 සියලුම දරුවන්ට මේක වැදගත්. ඔයා ගන්න දැන් පේපරේ අතට. පාඩ 21 වෙනිකින් අහනවා ඉහත ස්ථාන වලට අදාළ නිවැරදි යෙදුම් ඇතුළත් පිළිතුරු තෝරන්නලු. පුලිම කියන්නේ ලෙජරේ ඇති ණය හිමි ගිණුම. දැන් ණය හිමියෙක් ඇති වෙන්නේ ව්‍යාපාරේ ණයට බාන්න ගත්තාම ණය හිමියෙක් ඇති වෙනවා. අපි යට ගෙවන්න ඕනේ. ඒකට වගකීමක්. දැන් ණය හිමි ගිණුම කියන්නේ වගකීම් ගිණුමක්. වැටුප් ගිණුම වැටුප් කියන්නේ ව්‍යාපාරේ වියදමක්. එහෙනම් වැටුප් වලට අදාළ වෙන්නේ වියදම් ගිණුමකට. මෙතන උත්තරේ වෙන්න ඕනේ නම් වගකීම් සහ වියදම් ගිණුම් 21ට දෙක තමයි උත්තරේ එන්න ඕනේ. 21ට දෙක උත්තරේ. 22 වෙළඳ ව්‍යාපාරයක සිදු ගනුදෙනුවක් පහත වේ. හිරුසගෙන් 6300ක භාණ්ඩ නට ගත්තාම ව්‍යාපාරට බලපෑම ආනවා. මූලික සමීකරණයේ වත්කම් සමානයි හිමිකම් දන වගකීම. හිරුසාන්ගෙන් ණයට භාණ්ඩ ගත්තොත් ව්‍යාපාරයේ භාණ්ඩ තුකක් ණයට ගෙනවා. තුක ගෙනාවොත් තුක කියන වත්කම වැඩි වෙනවා. වත්කම් වැඩි වෙනවා. ව්‍යාපාරේ හිතනවා මේ 6300 ගෙවන්න ඕන කියලා. ව්‍යාපාරයට ණය හිමි වගකීමක් 6300 වැඩි වෙනවා. ණයට භාණ්ඩ ගත්තොත් වත්කමුත් වැඩි වෙනවා වගකීමුත් වැඩි වෙනවා. එහෙනම් පුතා වත්කම් සහ වගකීම් 6300 වැඩි වීම 22ට 4 තමයි උත්තරේ එන්න ඕනේ. 22ට 4 උත්තරේ. 23 වෙනිකින් කියනවා නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා. ඒත් දිත්තටහන් මූලධර්මයේ තමයි ව්‍යාපාරයේ වත්කමක් වියදමක් වැඩි වුණොත් හර කරන්න ඕනේ. වත්කමක් වියදමක් අඩුමුත් බැර කරන්න ඕනේ. ආදායවත් හිමිකමක් වැඩි වුණොත් අපි බැර කරනවා. අඩුමුත් හර කරන්න ඕනේ. මෙතන කියනවා පළවෙනි එක කියනවා ආදායම් වැඩිවීම හරලු. ආදායම් වැඩිවීම හරලු. වැරදිනේ බැරෙන්න වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි උත්තරේම අයින් කරන්න පුළුවන්. දෙවෙනි එක වගකීම් වැඩිවීම හර. වගකීම් වැඩිවීම හරලු. වැරදිනේ බැරෙන්න වෙන්න ඕන. එහෙනම් ඒකත් අයින් කරන්න පුළුවන්. තුන්වෙනි එක වත්කම් වැඩිවීම හර. වත්කම් වැඩිවීම හර. ආයෙත් හරි. ඊට පස්සේ බලමු වියදම් අඩුවීම බැරලු. වියදම් අඩුවීම බැරලු. ඒක හරියට. 4 ප්‍රාග්ධනය වැඩිවීම හර. ප්‍රාග්ධන හිමිකම වැඩිවීම හරලු. ඒකත් වැරදිනේ. එහෙනම් පුතා 23ට 3 තමයි උත්තරේ එන්න ඕනේ. 23ට 3 උත්තරේ. අපි 24 වෙනි එක සාකච්ඡා කරමු. 24 කියනවා වත්කම් වලට පමණක් බලපාන ගනුදෙනු වන්නේ. පළවෙනි කියනවා 25000ක යන්ත්‍රයක් මිලදී ගන්නවලු. 25000ක යන්ත්‍රයක් මිලදී ගන්නවලු. ව්‍යාපාරේ කාට හරි 25000ක් දෙනවා. එහෙනම් මුදල් වත්කම 25000ක් අඩු වෙනවා. 25000ක යන්ත්‍රයක් ගේනවා. යන්ත්‍ර කියන වත්කම 25000ක් වැඩි වෙනවා. යන්ත්‍රයක් මිලදී ගත්තොත් මුදල් වත්කම අඩු වෙලා යන්ත්‍ර වත්කම වැඩි වෙනවා. වත්කම් වලට විතරයි බලපෑමක් ඇති වෙන්නේ. එහෙනම් පුතා ඒක තමයි උත්තරේ වෙන්න ඕනේ. අපි අනිත් ඒවා බලලමුකෝ. ව්‍යාපාරේ බැංකු ණය ගන්න 20000ක්. බැංකු ණය ගෙනාවොත් වත්කම් 20000ක් වැඩි වෙනවා. ව්‍යාපාරේ ඉතනවා ඒ 20000 ගෙවන්න ඕනේ කියලා. ඒක වගකීමක්. ව්‍යාපාරට වගකීම් 20000ක් වැඩි වෙනවා. තුන්වෙනි එක 12000ක ලී බඩු දිනිති ව්‍යාපාරයෙන් ගන්නවලු. 12000ක ලී බඩු ගෙනාවොත් ලී බඩු වත්කම වැඩි වෙනවා. දිනිති සමාගෙන් ගන්න. ණයට නරන් තියෙන්නේ. එහෙනම් වගකීමක් වැඩි වෙනවා. නමක් දුන්නොත් අපි හිතන්න ඕනේ ණයට ගත්තේ කියලා. එහෙනම් වගකීම් 12000ක් වැඩි වෙනවා. හතරවෙනි එක 50000ක අමතර ප්‍රාර්ථනාවක් දනවලු. අමතර ප්‍රාර්ථනාවේ දුවොත් වත්කම් 50000ක් වැඩි වෙනවා. ව්‍යාපාරය හිතනවා ඒක අයිතිකරුට දෙන්න ඕනි කියලා.
ඒතර අභ්‍යන්තර වගකීමක් නැත්නම් ප්‍රාග්ධන හිමිකම 50ක් වැඩි වෙනවා. 24න් අහන්නේ වත්කම් වලට පමණක් බලපාන ගනුදෙනුව. වත්කම් වලට පමණක් බලපාලා තියෙන්නේ පළවෙනි ගනුදෙනුව. එහෙනම් පුතා 24ට එක තමයි උත්තරේ. 24ට එක උත්තරේ. අපි 25 වෙනි එක සාකච්ඡා කරමු. වැඩිවීම බැර අඩුවීම හර යන ගිණුම් කරන මූලධර්මයේ පෙන්වන ගිණුම් දෙක වන්නේ බලමු. වැඩිවීම බැර වෙන්න පුළුවන්නේ ආදායමක වගකීමක හිමිකම. එහෙනම් පුතා මුලින්ම එන්න ඕනේ ආදායමක් වගකීමක් හිමිකමක්. බලමු. පළවෙනි කියන ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම හිමිකමක්. ඒතර ඒ උත්තරේ ගන්න පුළුවන්. දෙවෙනි එක බැංකු ගිණුම. මුලට තියෙන බැංකු ගිණුම එක වත්කමක්. ඊළඟ එක ගන්න බෑ. තුන්වෙනි කේ ණය හිමි ගිණුම. ණය හිමි ගිණුම කියන වගකීමක්. වගකීම් වැඩිවීම බෑ. අපිට ඒක ගන්නත් පුළුවන්. හතරවෙනි එක තියෙන ණය හිමි ගිණුමක්. ඒකත් වගකීම් ගිණුමක්. වැඩිවීම බෑ. ඒකත් හරියි. අපි අනිත් පැත්ත බලමු දැන්. අඩුවීම හර වෙන්නේ. අඩුවීම හර වෙන්න පුළුවන්නේ ආදායමක වගකීමක හිමිකමක. එන අවසානට තැනට එන්න ඕනේ ආදාය වගකීම් හිමිකම් ගිණුමක්. පළවෙනි කී කියනවා අන්තිමට බැංකු ණය ගිණුම වගකීමක්. වගකීමක් අනුව තර වෙනවා. එහෙනම් ඒක හරි. එහෙනම් පුතා 25ට එක තමයි උත්තරේ. 25ට එක උත්තරේ. එතන කියන්නේ වැඩිවීම බැර. ඒතර ප්‍රාග්ධනයේ වැඩිවීම බැර වෙනවා. අඩුවීම හර වෙන්නේ බැංකු ණය කියන වගකීමක් අඩුවීම හර වෙනවා. එහෙනම් හරි. 25ට එක තමයි උත්තරේ ඉන්න උනේ. 25ට එක උත්තරේ. අපි බලමු 26 වෙනි එක ව්‍යාපාරයක ගිණුම් සියල්ලම ඇතුළත් කරන පොත මොකක්ද කියලා. සාමාන්‍ය ගනුදෙනුවක් සටහන් කරන්නේ අයිතිකරු මුදල් යෙදුවා කිව්වොත් මුදල් පොත හර ලක්ෂයයි හිමිකම් වැඩිවීම බැර නිසා ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂයයි. අපි මෙහෙම කියනවා. වැටුප් කිව්වොත් මුදල් ගිණුම බැර වැටුප් කියන්නේ වියදමක් වියදම් වැඩිවීම හර නිසා වැටුප් ගිණුම හර විකුණුම් කරොත් 30000ක් මුදල් ගිණුම හර ආදායම් වැඩිවීම බැර නිසා විකුණුම් ගිණුම බැර කරනවා. එනකොට මේ ව්‍යාපාරයේ සියලුම ගිණුම් ඇති ස්ථානෙට අපි කිව්ව ලෙජරේ කියලා. ව්‍යාපාරයේ සියලුම ගිණුම් ඇති ස්ථානේ ලෙජරේ කියලා කියන්නේ. එහෙනම් තා 26ට 3 තමයි උත්තරේ ඉන්න ඕනේ. 26ට 3 උත්තරේ. 27 අහනවා මුදල් පොතේ හරපැත්තේ සටහන් කිරීමට යොදා ගන්නා මූල්‍යාංශ ලේඛනය වන්නේ ව්‍යාපාරයකට මුදල් ලැබෙනකොට සටහන් කරන්න ඕන ලියවිල්ල තමයි ලදුපත බලන්න තමයි මුදල් පොතේ ලැබීම් පැත්ත සටහන් කරන්නේ. ගෙවීම් පැත්ත වවුචරේ බලන්න තමයි හදන්නේ. එහෙනම් පුතා මෙතන අහන්නේ හරපැත්තේ සටහන් කරන්න යොදා ගන්නා මූල්‍යාංශ ලියවිල්ල. උත්තරේ වෙන්න උනේ ලදුපත. 27ට දෙක උත්තරේ. 28 පොදු ජර්නලයේ ගනුදෙනු සටහන් කරන්න යොදා ගන්නා මූල්‍යාංශ ලේඛනයේ පොදු ජර්නලයේ ගනුදෙනු සටහන් කරන්න යොදා ගන්නා මූල්‍යාංශ ලේඛනය වන්නේ ජර්නල් වවුචරේ. 28ට 4 උත්තරේ. 29න් කියනවා මුදල් පොතේ හරපැත්තේ සටහන් කළ යුතු ගනුදෙනු වන්නේ මුදල් පොතේ හරපැත්තේ සටහන් කරන්නේ ව්‍යාපාරයකට මුදල් ලැබෙන සෑම විටම මේ මුදල් ගිණුමේ හරපැත්තේ සටහන් කරන්න ඕන. ප්‍රාග්ධනයේ දුවත් මුදල් වැඩි වෙනවා. අපි හරපැත්තේ ලියනවා. විකුණුම් කරොත් ව්‍යාපාරයට මුදල් ලැබෙනවා. ඒකත් ලැබීම් පැත්තේ හරපැත්තේ ලියන්න ඕනේ. බැංකු ණය ගත්තොත් ණය ගැති ලැබුණොත් ඒ සියල්ලම මුදල් පොතේ හරපැත්තේ සටහන් කරන්නේ. එහෙනම් ව්‍යාපාරට මුදල් ලැබෙන සෑම විටම මේ මුදල් පොතේ හරපැත්තේ ලියවෙන්න ඕන. එහෙනම් 29න් අහන්නේ මුදල් පොතේ හරපැත්තේ සටහන් කළ යුතු ගනුදෙනුව. පළවෙනිකින් කියනවා මුදල් ණයට ගැනීම කියලා. මුදල් ණයට ගත්තොත් ව්‍යාපාරේ මුදල් වැඩි වෙනවා. ඒක හරපැත්තේ ලියන්න ඕනේ. එහෙනම් පුතා 29ට එක තමයි උත්තරේ ඉන්න ඕනේ. 29ට එක උත්තරේ.
30 වෙනි එකේ ඉඳලා තියෙනවා මේ බැංකු ප්‍රකාශයේ සම්බන්ධයෙන් සමහර විට 10 වසර දරුවන්ට තාම මේ බැංකු කියන බැංකු සැසඳුම් කියන කොටස ඉගෙන ගන්න බැරි වෙන්න ඇති. අපි බලමු නමුත් මේ ගානට උත්තරයක් අපි දෙන්න 10 වසර දරුවෝ කලබල වෙන්න ඕනේ නැහැ. තාම බැංකු සමහරට බලන්න නැතුව ඇති. අපෙන් අහන්නේ බැංකු ප්‍රකාශයේ හර තීරුවේ දැක්වෙන අයිටමයක් වන්නේ. සරල අදහසක් මම ඔයාලට කියන්නම්. ව්‍යාපාරිකයාට පුළුවන් ජංගමව පටන් ගන්න. බැංකුවේ ගිහිල්ලා ජංගමව පටන් ගන්න පුළුවන්. ඒතකොට අපිට චෙක් පතක්. ඒතකොට යාට චෙක් වලින් ගෙවින් කරන්න පුළුවන්. මේවා සටහන් කරන්න යා ව්‍යාපාරේ හදන බැංකු පතක්. දැන් ඔයා හිතන්න බැංකුවට කියලා රුපියල් 50000ක් තැන්පත් කරොත් එයාගේ බැංකු කියන ශේෂය වැඩි වෙනවා. බැංකු කියන වත්කම. වත්කම් වැඩි වීම හර නිසා ව්‍යාපාරිකයා 50000 හර කරගන්න මුදල් කියලා. ඔය සටහන තමයි ව්‍යාපාරිකයා තියාගන්නේ. බැංකුවට 50000ක් ගින් දුන්නාම බැංකුව පැත්තෙන් බැංකුව හිතනවා මට වගකීමක් දැන් මේ 50000 ඊළඟ වෙලාවේ දෙන්න ඕනේ. බැංකුව හිතන එක වගකීමක් කියලා. බැංකුවට වගකීමක් වැඩි වෙනවා. වගකීම් වැඩි වීම බැර නිසා එයා බැර කරගන්න 50000 මුදල් තැන්පත් කියලා. එතකොට එයා ගිණුම හදන්නේ මෙන්න මේ විදිහට දිනය විස්තරය හර බැර ශේෂි කියලා. අපි හර මේ පැත්තේ බැර මේ පැත්තේ තියාගත්තට බැංකුව හර බැර එක ළඟ තියාගන්න. මෙතනින් ලියනවා ශේෂය. ඔන්න දැන් මම ඒ අයිතිකවට 50000 දෙන්න ඕනේ. දැන් ඔන්න මට චෙක් පොතක් තියෙනවා. මට චෙක් වලින් ගෙවන්න පුළුවන්. මම අමාල්ට ඔන්න යාට චෙක් එකකින් ගෙවනවා. 10000 ගෙවනවා කියලා හිතන්නකෝ. ඔන්න අමාල්ට දෙනවා 10000ක චෙක් පතක්. ව්‍යාපාරිකයාගේ බැංකු ශේෂය අඩු වෙනවා. මේ 10000 ගිහලා චෙක් පතකින් ගන්නවා. බැංකු ශේෂය 10000ක් අඩු වෙනවා. බැංකුව මගකින් 50000ක් වෙන කෙනෙකුට ගෙවනවා. ඒතර බැංකුවට වගකීමක් අඩු වෙනවා. බැංකුව වගකීම් අඩුවීම හර නිසා ඔය 10000 හර කරනවා චෙක් ගෙවීම කියලා. චෙක් ගෙවීම 50000ක් තිබුණා. මං වලින් 10000 ගිව්වා. දැන් තියෙන්නේ 40000ක ශේෂයක්. කොහොමද සටහන් කරන්නේ? මම ආයෙත් ගැනුම් කළ චෙක් පතක් දෙනවා. 20000. බැංකුව කරන්නේ බැංකුව 20000 ගිව්වොත් වගකීම් අඩුවීම හර නිසා චෙක් ගෙවීම කියලා හර කරනවා. 40000 20000 ගියාම මගේ ගිණුමේ තියෙන 20000යි. ඔහොම දානවා. කවුරු හරි කෙනෙක් මගේ බැංකුවට සල්ලි දැම්මොත් නැත්නම් මම බැංකුවට ආයි කියලා 5000ක් තැන්පත් කරොත් මම කරන්නේ මුදල් තැන්පත් කියලා උන්න 5000 කර කරගන්නවා. මම බැංකුවට සල්ලි දැම්මොත් බැංකුව කියන වත්කම වැඩි වෙනවා. වත්කම් වැඩි වීම හර නිසා බැංකුවට හර වෙන්න ඕනේ. බැංකුව පැත්තෙන් බැංකුවට 5000ක් හම්බුනොත් වගකීමක් වැඩි වෙනවා. බැංකුව හිතනවා මේක අයිතිකරු දෙන්න ඕනේ කියලා. වගකීම් වැඩි වීම බැරි නිසා බැංකුව 5000ක් බැර කරනවා. මෙතන දින මුදල් තැන්පත් කියලා. 20000යි 5000යි යාලිනවා ශේෂය 25000යි කියලා. මේ විදිහට තමයි බැංකුව හදන්නේ. මමත් මාසයේ අවසානයේ මේක තුලනේ කරගන්නවා. 55000යි ඒ උත්තරේ මෙහා පැත්තට යන 55000යි 55000න් 30000ක් ගියාම ඉතුරු වෙනවා 25000ක්. මම ලියනවා ශේෂය පහළට ගෙන ගියා ශේෂය පාගේ කියලා. ශේෂය ඉදිරියට ගෙනාවා. ශේෂීගේ 25000යි. මම මෙහෙම සටහන් කරනවා. බැංකුවත් හදන් ඉන්නවා 25000ක් තියෙනවා කියලා. එයාගේ ඕනේ ළඟ ශේෂය බලන්න පුළුවන්. ඒතකොට මගේ උත්තරයත් බැංකුවේ උත්තරය සමාන වෙනවා. මාසයේ අවසානයේ බැංකුව වෙන්න මේ ලේඛනයේ ෆොටෝකෝපියක් කරනවා. මේකට අපි කියනවා බැංකු ප්‍රකාශය කියලා. බැංකු ප්‍රකාශය කියලා කියනවා. මාසයේ අවසානයේ බැංකුව මේකේ ෆොටෝකෝපියක් කරනවා. වෙන්න ඔයා කරමු ගන්න කියලා. ඒතරකොට බැංකු ප්‍රකාශය හර වෙන්න පුළුවන් මගේ මොනවා හරි අඩු වෙනවා. මගේ ගිණ්මි ශේෂය වැඩි වෙනවා. බැංකුව බැර සටහන් තියන්න ඕනේ. මම මේ සරල අවබෝධයක් දෙන්න උත්සාහ කරේ. දැන් 10 වසර දරුවෝ මේ කියන නැත්තම් එච්චරම තේරෙන එකක් නැහැ. නමුත් අපි උත්තරේ බලමු. 30 වෙනි එක බැංකු ප්‍රකාශයේ හර තීරුවේ දැක්වෙන අයිටමයක් වන්නේ බැංකු ප්‍රකාශයේ හර තීරුවේ. බැංකු ප්‍රකාශයේ හර තීරුවේ බැංකුවේ හර වෙන්න පුළුවන් බැංකුව මොනවද මම අය කරනවා නම් අඩු කිරීම මොනවද? චෙක් තැන්පත් කරොත් මම චෙක් දැම්මොත් වගකීම් වැඩි වීම නිසා බැංකුව බැරයි කරන්නේ. බැංකුව ගාස්තු අය කරොත් බැංකුව රුපියල් 1000ක ගාස්තු අය කරොත් මම ගිමින් අඩු කර ගන්නවා. ඊළඟ 24000ක් කියලා මට එවනවා. ඊළඟ 1000ක් අඩු කරගත්තොත් හර තමයි කරන්න ඕනි. මුදල් තැන්පත් කරොත් වගකීම් වැඩි වීම නිසා
බැංකුව බැර කරනවා. ණයගැතියෙක් ප්‍රේෂණය කරනවා. ණයගැතිය ගිණුමට සල්ලි දැම්මොත් බැංකුව එක බැර කරනවා. වගකීම් වැඩිවීම වැඩි නිසා බැංකුව බැර කරනවා. එහෙනම් තව බැංකු ගාස්තු තමයි හර වෙන්න ඕනේ. 30ට දෙක උත්තරේ මේක 11 වසර දරුවන්ට නම් තේරෙනවා ඇති ගොඩක්. 10 වසර දරුවෝ ඉගෙන ගත්තේ නැත්තම් පොඩි අපහසුවක් තියෙයි. 31 සංදීපනි තම ව්‍යාපාරයේ 6500ක රක්ෂණ වියදම චෙක් පතකින් ගෙවවලු. සටහන් දෙතට රක්ෂණ ගාස්තු 6500ක් ගෙවුවොත් බැංකු කියන ශේෂය අඩු වෙනවා. එයා බැංකු ගිණුම බැර කරනවා. රක්ෂණය කියලා. රක්ෂණය කියන්නේ වියදමක්. වියදම් වැඩි වීම හර නිසා රක්ෂණ ගිණුම හර කරනවා 6500ක්. විස්තර ලියනවා මුදල් කියලා. එහෙනම් රක්ෂණ ගිණුම හර බැංකු පොත තමයි බැර වෙන්න ඕනේ. මුදල් නෙමෙයි චෙක් වලින් ගෙවන්නේ. බලමු මොකක්ද උත්තරේ කියලා. එනකොට 31ට 3 තමයි උත්තරේ. රක්ෂණ වියදම් ගිණුම හර බැංකු බැර 31ට 3 උත්තරේ. 32 ව්‍යාපාරයේ බැංකු ගිණුමට බැර කරන අයිතමයක් වන්නේ අපේ බැංකු ගිණුමට බැර කරන අයිතමයක්. අපි බැර කරන්නේ අපි ගෙවීමක් කරොත් චෙක් වලින් ගෙවීමක් කරොත්. බලමු 32ට 4 තමයි උත්තරේ නෝඩ් චෙක් පත් නිකුත් කිරීම චෙක් වලින් ගෙවුවොත් තමයි අපි බැංකු පොතට බැර කරගන්න ඕන. 33 ව්‍යාපාරයක් බැංකුව සමග සිදු කළ ගනුදෙනුවල විස්තර ඇතුළත් කරමින් වාණිජ්‍ය බැංකුව විසින් මාසික වන ලබන වාර්තාව මම කියවනේ බැංකුව මාසය අවසාන මෙන්න මේ දෙක නෙවනවා. මේකට අපි කියන්නේ බැංකු ප්‍රකාශය කියලා. එහෙනම් 33ට දෙක තමයි උත්තරේ එන්න ඕනේ. 33ට දෙක උත්තරේ. 34න් කියනවා 7500ක භාණ්ඩ විකුණනලු ලැබුණු චෙක්පත එම අවස්ථාවෙම බැංකුවට තැන්පත් කරා කියනවා. දැන් විකුණුම් කරද්දී මුදල් හම්බුණා නම් ඔයා කරන්න ඕනේ මුදල් කිනුම 7500යි ආදායම් වැඩි වීම බැර නිසා විකුණුම් බැර 7500යි. නමුත් මෙයා හම්බුණු චෙක්පත අපි රාජ්‍ය දාගත්තේ නැහැ කිව්වා. ඒ වෙලෙම බැංකුවේ දානවා. එනමුත් තා මුදල්වත්කම නෙමෙයි බැංකු කියන වත්කම වෙන්නේ නෑ. ඒ වෙලාවෙම බැංකුවේ දානවා. දැන් බැංකු ගිණුම 7500යි. විකුණුම් කියන්නේ ආදායමක්. ආදායම් වැඩි වීම බැර නිසා විකුණුම් බැර කරන්න ඕනේ 7500ක්. එහෙනම් දෙත්තට අහන වෙන්න ඕනේ බැංකු පොත හර නැත්නම් බැංකු ගිණුම හර විකුණුම් බැර වෙන්නයි ඕනේ. එහෙනම් 34ට එක තමයි උත්තරේ. බැංකු ගිණුම හර 7500යි විකුණුම් ගිණුම බැර 7500යි. 35 වෙනි එක නෙත්මිගේ ව්‍යාපාරයට මාසිකව වාණිජ්‍ය බැංකුව විසින් යොමු ලබන වාර්තාව ලැබීමට පෙර අර බැංකු ප්‍රකාශය ලැබීමට පෙර බැංකුවින් මේ සටහන් කළ නොහැකියි කියන පන්නේ. එකකින් කියන තැන්පත් කළ චෙක්පත්. මමත් චෙක්පතක් තැන්පත් කරන්න මම දන්නවා. ඒක මට සටහන් කරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නිකුත් කළ චෙක්පත් මම කාටවත් චෙක් එකක් දුන්නොත් නේද විදුලි ගාස්තුනා චෙක්පත් දුන්නොත් මම දන්නවා. ඒක ගෙවීපෙත් සටහන් කරන්න පුළුවන්. මුදල් තැන්පත් මම පාවුද්දා තැන්පත් කරනවා. ඒක මම දන්නවා. ඒක සටහන් කරන්න පුළුවන්. ඍජු ප්‍රේෂණ කියන්නේ ණයගැතිය කියලා බැංකුවට සල්ලි දානවා. එයා හිම මං හරහා එන්නේ කියලා මගේ account එකට සල්ලි දානවා. එතකොට මම ඒක දැනගන්න ගොඩක් වෙලාවට බැංකු ප්‍රකාශය දැක්කාම හරි අන්න ඒක මට සටහන් කරගන්න බෑ බැංකු ප්‍රකාශය වුණා. 35ට 4 තමයි උත්තරේ එන්න ඕනේ. 35ට 4 උත්තරේ. ඊළඟට කියනවා පහත සඳහන් තොරතුරු උපයෝග කරගෙන 36 සිට 40 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කියලා කියනවා. ඔයාලට තොරතුරු කිහිපයක් දීලා තිනවා. ඉඩම් ගොඩනැගිලි කියන්නේ ජංගම නෝනවත්කමක්. ලීබඩු ජංගම නෝනවත්කමක්. වර්ෂයකට වඩා වැඩි කාලයක් වෙනස් වෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් එකක්. ණය හිමි කියන්නේ කෙටි කාලය තුළ ගෙවන්න ඕන එකක්. ජංගම වගකීමක්. මුදල් කියන්නේ ජංගම වත්කමක්. කෙටි කාලය තුළ වෙනස් වෙනවා. ගෙවි යුතු වියදම් කියන්නේ ජංගම වගකීමක්. කෙටි කාලය තුළ ගෙවන්න ඕන. මෝටර රථ කියන්නේ ජංගම නෝනවත්කමක්. ණයගැතිය කියන්නේ කෙටි කාලය තුළ ලැබෙන්න ඕන එකක්. ජංගම වත්කමක්. තොගේ කියන්නේ ජංගම වත්කමක්. බැංකු ණය කියන්නේ ජංගම නොවන වගකීමක්. වර්ෂයට වඩා වැඩි කාලයක් chance දෙනවා ගෙවන්න. බැංකු වයිදාව කෙටි කාලයක් තුළ ගෙවන්න ඕනේ. එහෙනම් ඒක ජංගම වගකීමක්. හරි වාට මේ ජංගම සහ ජංගම නොවන වත්කම් වගකීම් අඳුන ගන්න පුළුවන් දෙක තමයි මෙතනින් චෙක් කරන්නේ. හරි එතකොට 36 කියනවා ජංගම නොවන වත්කම් වල වටිනාකම.
ජංගම නුවණවත්කම් දිව්කාලේ වත්කම වල වටිනාකම. ඉඩම් ගොඩනැගිලි ලක්ෂ 3යි. ලී බඩු තියෙනවා 20000. 3,20,000යි. මෝර රත තියෙනවා ලක්ෂ 5ක්. එතකොට මෙතන ලක්ෂ 5යි, ලක්ෂ 8යි, 8 ලක්ෂ 20,000ක් ඉන්න ඕනේ. දැන් ජංගම නුවණවත්කම් 8,20,000යි. 36ට 3 උත්තරේ 37 බලමු. ජංගම වත්කම් වල වටිනාකම කෙටි කාලය තුළ වෙනස් වෙන වත්කම්. මුදල් තියෙනවා 10000යි. ණය ගෙතිය 7000යි, 17000යි, තොගේ 3000ත් එක්ක 20000යි. ණය ගෙතිය තොගේ එතන 10000යි. මුදල් එක්ක 20000ක් එන්න ඕන. 37ට දෙක උත්තරේ 38 ජංගම නොවන වගකීමක් වන්නේ. ජංගම නොවන වගකීමක්. බැංකු ණය එන්න ඕනේ. එහෙනම් 38ට 3 උත්තරේ 39 ජංගම වගකීම් වල වටිනාකම කෙටි කාලයක් තුළ ගෙවන්න ඕනේ වගේ වටිනාකම. අයිරාව තියෙනවා 5000යි, ගෙවි යුතු වියදම් තියෙනවා 6000යි, 11000යි, ණය 4000ත් එක්ක 15000ක් වෙනවා. 39ට දෙක උත්තරේ 39ට දෙක. 40 මෙම ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම වන්නේ කියනවා. ඔයා මූලික සමීකරණය දන්නවා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. අපි ඉගෙන හිමිකම කීයද කියලා. දැන් වත්කම් කීයද කියලා අපි හොයාගමු. වත්කම් කොටස් දෙකයි ඉන්නේ. ජංගම නොවන සහ ජංගම වත්කම්. අපි හොයාගත්ත කලින් ජංගම නොවන වත්කම් 8,20,000යි. ජංගම වත්කම් 20000යි. ඒ කියන්නේ මුළු වත්කම් එනවා 8,40,000ක්. මුළු වත්කම් 8,40,000යි. වගකීම් ජංගම වගකීම් හොයාගත්තා 15,000ක්. ජංගම වගකීම් 15,000යි. ජංගම නොවන වගකීම් වලට බැංකු ණය 50,000ක්. කියන්නේ වගකීම් 65,000යි. හිමිකම් තමයි දන්නේ x කියලා දාගත්තානේ. හරි. වගකීම් මෙහා පැත්තට ගියමු. එහෙනම් 8,40,000න් වගකීම් මේ පැත්තට ඍණ වෙනවා. දැන් 65,000ක් අඩු කරන්න ඕනේ. 7,75,000යි. 7,75,000යි. 40 වෙනිකට උත්තරේ වෙන්න ඕනේ. පළවෙනි එක 40ට එක උත්තරේ. හරි. අහන්න පුතා දැන් පහුගිය කාලච්ඡේදවල පොඩි ප්‍රමාදයක් සිද්ධ වුණාට මේ පේපර් සාකච්ඡා කරන්න හේතුව තමයි අපි වෙබ්සයිට් එකක් හැදුවා www.epanthi.com කියලා. මේ වෙබ්සයිට් එක හරහා A level O level සියලුම දරුවන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මම ඉදිරියේ බලාපොරොත්තු වෙනවා ඔයාට මේ epanthi.com කියන වෙබ්සයිට් එක හරහා මේ පාඩම් උගන්වන්න. ඒ නිසා මේ වෙනකොට අපි A level ළමයි සියලුම දත් ඇතුළත් කරලා එයාට username password එක දීලා තියෙනවා. එතකොට එයාට පුළුවන් ඒකෙන් පන්ති වල සම්බන්ධ වෙන්න. නමුත් සාමාන්‍ය පෙළ දරුවන්ට ඔයාට පුළුවන් මේ www.epanthi.com ගිහිල්ලා 10 සහ 11 වසර තෝරගන්න ඔයා. එතන ඇති accounting කියලා. accounting අපි ගුරු 4 දෙනෙක් එතන ඉන්නේ. ඒතර accounting කියන විෂයට ගිහිල්ලා ඔයා. එතන 10 සහ 11 කියන තැනට ගිහිල්ලා මින් ඉදිරියට සාකච්ඡා කරන පේපර් ඔයාට එතනින් බලා ගන්න පුළුවන්. ඒතර මම සති දවස් දෙකක් විතර කරන්න බලාපොරොත්තු වෙනවා. පහුගිය දවස් ටිකේම මම ඒ සඳහා සෑහෙන මහන්සියක් වුණා. ඒ නිසා තමයි පේපර් නිතර සාකච්ඡා කරන්න බැරි වුණේ. නමුත් දැන් ඉදිරි කාලයකදී සතියේ දවස් දෙකක් විතර ඔයත් එක්ක පේපර් සාකච්ඡා කරන්නත් තියරි පාඩම් ගන්නන්නත් මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි. ඔයා ගිහිල්ලා බලන්න www.epanthi.com කියන වෙබ්සයිට් එකට